Good afternoon, dear children. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ tenses වල ඉතිරි කොටස. අපි දන්නවා grade 10 පන්තියේ අපි මේ වන විට tenses ආකාර 6ක් සාකච්ඡා කරලා තියෙනවා. Simple present, simple past, simple future, present continuous, past continuous and future continuous. We learn both active voice and passive voice of these 6 tenses patterns. අපි මේ වෙන විට මේ වාක්‍ය රටා හයේ කතෘකාරක සහ කර්මකාරක වාක්‍ය රටා ටික ඉගෙන ගන්නවා. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ ඊළඟ tense. Present perfect. Active voice. Present perfect. Perfect mean සම්පූර්ණ. Present mean වර්තමානය. එමනම් මේ present perfect කියලා කියන්නේ වර්තමානය තුල සම්පූර්ණ වෙලා තියෙන ක්‍රියාව. අපි උදාහරණයක් ගත්තොත් අපි පසුගිය ඉගෙනගත්ත වාක්‍ය රටා 6 දිහා උදාහරණ ගත්තොත් අපි සිංහලෙන් සාකච්ඡා කළොත් ඇය ගෙදර යනවා, ඇය ගෙදර ගියා, ඇය ගෙදර යාවා, ඇය ගෙදර යමින් ඉන්නවා, ඇය ගෙදර යමින් සිටියා, ඇය ගෙදර යමින් ඉනී. අපි ඊළඟට සාකච්ඡා කරන්න මේ present perfect කියලා කියන්නේ ඇය ගෙදර ගිහිල්ලා, ඇය ගෙදර ගිහිල්ලා, ගිහිල්ලා perfect සම්පූර්ණයි. තාත්තා අලුත් වාහනයක් මිලදී අරගෙන perfect තියෙනවා. present perfect. කොළඹට වැහැලා තියෙන්නේ. අපි ඒ චිත්‍රපටය බලලා තියෙනවා. දැන් මෙතෙන්දී ඔබට පැහැදිලි වෙනවා අතීත හැඟීමක් තියෙනවා. නමුත් මේ tense එක අපි භාවිතා කරනකොට ඒකේ හැඟීම තමයි වර්තමානය තුල සම්පූර්ණ වෙලා තියෙන ක්‍රියාවක් විස්තර කරන හැටි. An action which has already happened. දැනටමත් සිදු වෙලා තියෙන ක්‍රියාවක් විස්තර කිරීම තමයි present perfect කියන වාක්‍ය රටාවේ අපි භාවිතා කරන්නේ. තව උදාහරණයක් ගත්තොත් ගොවිහු කුඹුර අස්වද්දලා තියෙන්නේ. ඇය මීටර් 100 තරඟය දිනලා තියෙන්නේ. මම ඔයාව දැකලා තියෙනවා. These are the ideas. මේ තමයි අදහස්. present perfect කියන වාක්‍ය රටාව. හොඳයි දරුවනේ, අපි නම් බලමු present perfect එකේ active සහ passive කියලා අවස්ථා දෙකම තියෙනවා. අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්න යන්නේ active voice කතෘකාරක කොටස. අපි active voice වලදී භාවිත කරන වාක්‍ය රටාව subject, has, have, verb එක past participle, object plus rest. මේ වෙලෙට ඔබ දන්නවා has කියන්නේ ඒක වචන, have කියන්නේ බහු වචන. ක්‍රියාපදය active voice වලදී has, have වලට පස්සේ අනිවාර්යයෙන්ම past participle විය යුතුයි. go නම් gone, play නම් played, do නම් done, speak නම් spoken, write නම් written, drink නම් drunk, come නම් come, came come, cut නම් cut, put නම් put, dance නම් danced, try නම් tried. ඒ විදිහට ක්‍රියාපදය past participle බවට පත් වෙනවා. විභාගෙදී අපිට පැහැදිලිවම සමහර අවස්ථාවලදී අවුරුදු කීපයකම මේ ප්‍රශ්නය මේ විදිහටම දීලා තියෙනවා. අපිට විභාගෙ ලැබෙනවා වාක්‍යයක් දීලා අපි හිතමු I have වරහන් ඇතුලේ blank දීලා වරහන් ඇතුලේ go කියලා දුන්නොත් have කියන පදයට පස්සේ ක්‍රියාපදය අනිවාර්යයෙන්ම past participle වෙයි. එය gone විය යුතුයි. හොඳයි, අපි එහෙනම් බලමු පළවෙනි උදාහරණය. තාත්තා අලුත් නිවසක් මිලදී අරගෙන. Father ඒක වචන නිසා has, buy එකේ past participle එක bought, object එක a new house. Father has bought a new house. විභාගය අපිට ලැබෙනවා Father has blank වරහන් ඇතුලේ buy. අපි දන්නවා අනිවාර්යයෙන්ම has වලට පස්සේ ක්‍රියාපදය past participle වෙන්නට ඕන.
Number 2. නුවරට වැහැලා. වාක්‍යයේ cut through it. It has rained to Candy. It has rained to Candy. නුවරට වැහැලා. Has rained. It has rained to Candy. රජය ඉන්ධන මිල වැඩි කරලා. The government has increased the price of fuel. The government has increased the price of fuel. රජය ඉන්ධන මිල වැඩි කරලා තියෙනවා. දැන් ඔබට පැහැදිලි මේ හැම උදාහරණයකදීම අපි මෙන්න මේ වාක්‍ය රටාව තමයි මතක තියාගන්න ඕනේ. අපිට මේ වාක්‍ය රටාව වැදගත් වෙනවා විශේෂයෙන්ම official letters, formal letters ලියනකොට. ඒ වගේම when you are writing an essay, රචනා ලියනකොට. අපි ගමු තවත් උදාහරණයක්. ඔවුන් ඇමරිකාවට ගිහිල්ලා තියෙනවා. They have gone to America. They have gone to America. වාක්‍ය රටාව have gone. Have gone. they කියන එක බහුවචනයි නිසා have gone. නිසා දරුවනේ අදකත්ම දේ තමයි present perfect වාක්‍ය රටාව අපි ලියනකොට මෙන්න මේ වාක්‍ය රටාව මතක තියාගන්න. සමහර අවස්ථාවල ඔබ්ජෙක්ට් නැති වෙන්න පුළුවන්. දැන් මේ වගේ අවස්ථාවක ඔබ්ජෙක්ට් එකක් නැහැ, වාක්‍ය කර්මයක් නැහැ. මේ වගේ අවස්ථාවක වාක්‍ය කර්මය තියෙනවා the price of fuel. මේ වගේ අවස්ථාවක වාක්‍ය කර්මය නැහැ. Now you can understand once again if I go through subject has, have, verb pp, object plus rest. ඒ වාක්‍ය රටාව අනුව අපි ගත්තොත් පළවෙනි උදාහරණය තාත්තා නව නිවසක් මිලදී අරගෙන තියෙනවා. Father has bought a new house. නුවරට වැහැලා. It has rained to Candy. රජය ඉන්ධන මිල වැඩි කරලා තියෙන්නේ. The government has increased the price of fuel. ඔවුන් ඇමරිකාවට ගිහිල්ලා. They have gone to America. ඔවුන් ඇමරිකාවට ගිහිල්ලා. They have gone to America. ඔබට පැහැදිලි වෙනවා මේ වාක්‍ය රටා ඇතුලේ verb එක past participle භාවිතා වෙන්නේ ඒක වචන නම් has එනවා subject බහුවචන නම් subject have කියන පදය භාවිතා වෙන්නේ. දැන් අපි බලමු මේ එක වාක්‍යයක් කොහොමද කොටස් හතරකට කඩන්නේ කියලා. affirmative, negative, interrogative, negative interrogative. අපි බලමු පුංචි උදාහරණයක් ගමු. It has rained to Candy. මේක negative වෙනකොට it has not rained to Candy. ප්‍රශ්නේ බවට පත් වෙනකොට මේ has එක මුලට එනවා. Has it rained to Candy? Negative වෙනකොට hasn't it rained to Candy? දැන් ඔබට පේනවා කොහොමද මේ වාක්‍ය රටාව ගොඩනැගිලා තියෙන්නේ කියලා. It has rained to Candy. It has not rained to Candy. Has it rained to Candy? Hasn't it rained to Candy? I'm sure you can understand how to use present perfect in active voice. මම හිතනවා ඔබට දැන් පැහැදිලි කොහොමද present perfect කියන වාක්‍ය රටාව active voice එහෙම නැත්නම් කර්තෘකාරක අවස්ථාවේදී භාවිත කරන්න කියලා.
හොඳයි අපි ඊළඟට යමු. එහෙමනම් කොහොමද passive voice වාක්‍ය රටාව මේ අනුසාරයෙන් ඉගෙන ගන්න කියලා. හොඳයි දරුවනේ. අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ present perfect කියන වාක්‍ය රටාවේ passive voice. එහෙම නැත්නම් කර්මකාරක ස්වරූපය. අපි දන්නවා passive voice වාක්‍ය රටාවක මූලික කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අනිවාර්යයෙන්ම ක්‍රියාපදය past participle. ඊළඟ කාරණය තමයි ඊට පෙරින් අදාළ කාලය, හැඟීම සහ පුද්ගලයාට අනුව B පදයේ කොටස භාවිතා වෙනවා. ඉතින් ඒ අනුව බලපුවහම present perfect කියන වාක්‍ය රටාවේ passive voice අවස්ථාවේ මෙන්න මේකේ වාක්‍ය රටාව subject has been, have been, verb past participle by agent plus rest. මේ වාක්‍ය රටාවේදී ඔබ අපි අධ්‍යයනය කරපු ආකාරයට passive voice වාක්‍ය රටාව මේ වෙන විට අපි පහක් ඉගෙනගෙන තියෙනවා. simple present, simple past, simple future, present continuous and past continuous. දැන් අපි අධ්‍යයනය කරන්න යන්නේ present perfect. ඔබට මේ වන විට අපි active voice වාක්‍ය රටාව අධ්‍යයනය කරලා වැටහෙනවා මොකක්ද මේ හැඟීම කියන එක. ඒකේ කර්මකාරක ස්වරූපය තමයි අපි මේ විදිහට අධ්‍යයනය කරන්නේ. හොඳයි අපි නම් බලමු උදාහරණයක් අරගෙන. Father has bought a new house recently. තාත්තා අලුත් නිවසක් මෑතකදී මිලදී අරගෙන. දැන් මේකේ මිලදී අරගන්න පුද්ගලයා ඉන්නවා කවුද? තාත්තා. එහෙනම් subject duo තමයි උක්ත වෙලා තියෙන්නේ. duo තමයි subject වෙලා තියෙන්නේ ක්‍රියාව කරන්න. ඒකට අපි කියනවා active voice කියලා. දැන් අපි මේ වාක්‍ය බලමු කොහොමද මේ තියෙන වාක්‍ය රටාව අනුව කර්මකාරක වාක්‍ය ස්වරූපයට හරවන්න කියලා. Father is the subject, has bought is the verb, this is the object. අපි දන්නවා passive voice වාක්‍යයක් නිර්මාණය වෙනකොට the object of the active voice should become as the subject of the passive voice. passive voice වාක්‍යයක් නිර්මාණය කිරීමේදී කර්තෘකාරක වාක්‍යයේ කර්මය කර්මකාරක වාක්‍යයේ උක්තේ බවට පත් වෙන්නට ඕනේ. So here a new house should be taken here passive voice. A new house singular ekavachanai. Part of B form has been. The same verb past participle. If you want, you can write father as by father recently. Recently. The object of the active voice should become a subject of the passive voice and then a part of B form and the verb past participle. තාත්තා මෑතකදී නව නිවසක් මිලදී අරගෙන. passive voice තාත්තා විසින් මෑතකදී නව නිවසක් මිලදී අරගෙන ඇත. මේ පැහැදිලි ඔබට පුතා has been bought. අපිට විභාගයේ බොහෝ වෙලාවට හිස්තැන් පෙරවීමේදී ආවේ a new house has been blank within brackets by father recently. A new house blank within bracket by father recently. by එකේ past participle එකයි මෙතන එන්න ඕනේ. හේතුව මේක කර්මකාරක වාක්‍යයක්. ඒ නිසා by එකේ past tense එක past participle එක bought. එතකොට පුතේ a new house has been bought by father recently. Let's go another example. The WHO has taken some steps to wipe out corona pandemic. The මේකේ දරුවනේ ලෝක සෞඛ්‍ය සංවිධානය subject වෙනවා. has taken verb past participle. Some steps තමයි object එක වෙන්නේ. එතකොට some steps කියලා object එක අපි passive voice වාක්‍යයේ
subject හැටියට ගන්න. Some steps බහුවචනයි. B පදය have been. Some steps have been verb එක past participle taken. Some steps have been taken to wipe out corona pandemic by the WHO. මේකදී නැවත වතාවක් ඔබට පැහැදිලි පියවර කීපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අරගෙන තියෙනවා කොරෝනා මේ වසංගත තත්ත්වය තුරන් කිරීම සඳහා. So you can say have been taken. Have been taken. Some steps බොහොම සරල උදාහරණ කීපයක් ඔබට ගන්න මේ අදාළ passive voice කරන ආකාරය පැහැදිලි කරන්න. The WHO has taken some steps, that is object, some steps to wipe out corona pandemic. Then you can say some steps have been taken to wipe out corona pandemic by the WHO. Let's go to another example. රජය අලුත් ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා පාසල් දරුවන් වෙත. දැන් ඔබ දන්න පරිදි has launched කියලා කියන්නේ verb එක, object එක තමයි a new project. එතකොට a new project වාක්‍යයේ passive voice වාක්‍යයේ උක්තේ බවට පත් වෙනවා. a new project ඒක වචනයි. එනිසා has been verb එක past participle my launched by the government for school children. පාසල් දරුවන් වෙනුවෙන්. මේකදී පැහැදිලි වෙනවා ඔබට a new project has been launched. විභාගෙදී අපෙන් අහනවා a new project has been blank within bracket launched by the government for school children. විභාගෙදී ඔබ දාන්නට ඕනේ has been වාක්‍ය passive voice launched verb එක past participle. මම හිතනවා දරුවනේ ඔබට වැටහෙන්නට ඇති present perfect වාක්‍ය රටාවේ කර්මකාරක ස්වරූපය කොහොමද ගොඩනගන්නේ කියලා. අපිට විභාගයේ කෙලින්ම අහනවා active voice වාක්‍ය දීලා passive voice වාක්‍යයක් බවට පත් කරන්න. එහෙමනම් අපි ඔබ දන්නවා දැන් කොහොමද present perfect වාක්‍ය රටාවෙන් passive voice එහෙම නැත්නම් කර්මකාරක වාක්‍ය ගොඩනගන්නේ කියලා. හොඳයි දරුවෝ අපි බලමු passive voice වාක්‍ය කොහොමද affirmative, negative, interrogative සහ negative interrogative යන කොටස් හතරකට කඩන්න කියලා. The final match has been postponed. The final match has not been postponed. Passive voice වෙනකොට has the final match been postponed? Last one, hasn't the final match been postponed?
පැහැදිලි ඔබට? has been, has not, has, hasn't. අපිට විභාගෙදී මේ ආකාර කීපයෙන්ම ලියන්න ප්‍රශ්න ලැබෙනවා. හොඳයි. මම හිතන්නේ දරුවනේ අද අපි සාකච්ඡා කරේ present perfect කියන වාක්‍ය රටාවේ කර්තෘකාරක ස්වරූපය සහ කර්මකාරක ස්වරූපය. මේකට අදාළ අභ්‍යාස ඔබට මේ වීඩියෝවත් සමග අපි ලබා දෙනවා. So my dear children, thank you very much. Have a good day.